සම්මා සම්බුදු සරණයි සදහවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව සමාරම්භ කරමින් ලෝවැසි සත්වයන්ගේ හිතසුව පිණිස විකාශනය කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ දේශනා පැවැත්වීම වෙනුවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නේ අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පුණ්‍යකාමී දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා කළුතර පරණ පාසල් වත්ත පනාපිටිය වස්කඩුවලි පිනෙහි පදිංචි කමල් සමරනායක මහත්මයා ඇතුළු දූ දරුවන් පිරිස විසින්. එහෙමනම් මේ හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් දේසේති ධම්මං වාසේති සෝදානි තුසිතම් මිලෝකේ වන්දාමහං තං වර බෝධි සත්තං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම සූදානම් වන්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ වස්කඩුව පනාපිටිය කළුතර පරණ පාසල් වත්ත පදිංචි කමල් සමරනායක මහත්මයා ඇතුළු සියලුම දූ දරුවන් විසින් අරමුණු හැටියට තබා ගත්තේ ආර් විලියම් මහත්මයා පියාණන් වහන්සේ, විල්මන් පෙරේරා පියාණන් වහන්සේ, සීලින් නෝනා ආදරණීය මෑණියන් වහන්සේ, මේ නම් සඳහන් කළ දෙමව්පියන් ඇතුළු පැමිණ සිටින සියලුම දෙනාගේ නමින් මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. දේශනාවෙන් අවනතුරුව සෙත් පැතින් පුණ්‍යානුමෝදනාම් කිරීම ආදී සිද්ධ කරනවා. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මේ මහා භද්‍ර කල්පයේ අවසන් වරට පහළ වෙන මෙත්තෙය
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි. යම්කිසි කල්පයක බුදුවරු 5 නමක් පහළ වෙනව නම් පින්නතුණී කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. දැන් මේ වෙනකොට මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 4 නමක්ම පිරිනිවන් පාලා ඉවරයි. තව පහළ වෙන්න ඉන්නේ මෙත්තෙය්‍ය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුවරු කොටස් 3කට බෙදනවා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ සහ වීරියධික බුදුරජාණන් වහන්සේ. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලය අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයයි. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලය කල්පලක්ෂ 8යි. වීරියධික බුදු කෙනෙක් නම් පාරමිතා කාලය කල්පලක්ෂ 16යි. 4ට වඩා පින්නතුණි අඩු වෙන්නෙත් නැහැ. 16ට වඩා වැඩි වෙන්නෙත් නැහැ පාරමිතා කාලය. මතක තියාගන්න ලේසි 4යි 8යි 16යි. එතකොට මේ කොටස් තුනෙන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අයිති වෙන්නේ ප්‍රඥාධික බුදු කෙනෙකුට. ඒ ප්‍රඥාධික බුදු කෙනෙක් නිසා අපේ බුදුහාමුදුරුවෝ පාරමී පිරුවේ කොච්චර කල්ද? අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයයි. අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයට පත් වුණේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රද්ධාධික බුදු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ පාරමී පුරන්න සිද්ධ වුණේ කල්පලක්ෂ 8ක්. නමුත් මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ පාරමිතා කාලය කල්පලක්ෂ 16යි. අපේ බුදුහාමුදුරුවන්ටත් කලින් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පාරමී පුරන්න පටන් ගත්තේ. නමුත් වීරිය අධික බුදු කෙනෙක් නිසා කල්පලක්ෂ 16 සම්පූර්ණ වෙනකන් පින්නතුන් ඉන්නට වෙනවා. කෙසේ හෝ වේවා මේ විදියට වෙනස්කම් තිබුණත් බුදුරජාණන් වහන්සේලා තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියන්නේ පින්නතුනි සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. වාක්පනිදානය කියන්නේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. මෙසේ සිතිනුත් වචනේනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කොට නියත විවරණ ලබන ආත්මේ වෙනකොට ඒ මහබෝසත්වරයා කරුණු 8කින් සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනේ. ඒ කරුණුවට පින්නතුන්ට මතක ඇති. ගාථාව කියනවා මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝව ඡන්දතා අට ධම්ම සමෝදාන අබිනීහාරෝ සමිජ්ජති. නියත විවරණ ලබන ආත්මේ වෙනකොට මෙන්න මේ කරුණු වටින් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. 1. මනුස්සත්තං මනුස්සයෙක් වෙලා උපදින්න ඕනේ බුදු වෙන්න නම්. දෙවියෙකුට බුදු වෙන්න බෑ. මාරයෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්නට බෑ. ඒ යහපත් මනුස්ස ජීවිතයත් යහපත් දෙමව්පියන්ට දාව යහපත් රටක උපදින්නට ඕනේ. ඉන්දියාවේ තමයි බුදුරු උපදින්නේ. වෙන කිසිම රටක බුදුරු උපදින්නේ නැහැ. මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට ඉන්දියාව. මේ ලෝකේ අවලස්සන මිනිස්සුත් ඉන්නේ එක ඉන්දියාවේ. දුප්පත් මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. සල්ලි තියෙන මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. දුක් විඳින මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. සැප විඳින මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන මේ ලෝකේ දීපයක් රටක් තියෙනව නම් ඒ ඉන්දියාව විතරයි. අද උනත් ඉන්දියාවේ තත්ත්වය තියෙනවා. ලෝකෙ මොනම කිව්වත් ලස්සන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ. එතකොට මේ අන්ත දෙක එක හා සමානව තියෙනකොට බුදු කෙනෙකුට බණ කියන්න හරි පහසුයි. ඇයි හැම ජාතියක මිනිස්සු ඉන්නවනේ. එතකොට පළවෙනි එක මතක තියාගන්න manussත්තම් බුදු වෙන්නම් මිනිහෙක් වෙන්න ඕනේ. දෙවෙනි සුදුසුකම තමයි පින්නතුනි ලිංග සම්පatti. ලිංග සම්පatti කියන්නේ බුදු වෙන්නම් ඉතින් පිරිමියෙක් වෙන්න ඕනේ. කාන්තාවකට බුදු වෙන්නට බෑ. කරුණු දෙකක් නිසා. එකක් තමයි පුරුෂයෙක් කැලෑවට ගිහිල්ලා කරන දුෂ්කර කාර්ය ඉෂ්ටියක් වන ඔයත්තන්ට කරන්න බෑ. දැන් අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් අවුරුදු 6ක් කැලෑවේ. ඒ බුදු දුෂ්කර කාර්යයක් ඔයත්තන්ට අම්මලට කරන්න බෑ. ඒක දුෂ්කරයි. දෙවෙනි එක තමයි
කාන්තාවකට දුකක් ආවහම කාන්තාව කරන්නේ දුකේ බැස ගන්නවා. දුකේ කිඳා බහිනවා. ඒ දුකේ බැස ගන්න තාක්කල් ස්ත්‍රියකට ඉක්මනට දුක අවබෝධ වෙන්නේ නැහැ. පිරිමි තාත්තලට දුක නැතුව නෙවෙයි තාත්තලා දුක හංගනවා. දුක හංගලා තාත්තා ඉස්සරහට යනවා. නමුත් අම්ම එහෙම නෙවෙයි අම්ම එතනම කිඳා බහිනවා. ඒ නිසා දුකේ බැස ගන්න තාක්කල් ස්ත්‍රියකට දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. පිනතුන්ට මතකද අපේ මේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ ආපු සසර ජීවිතේ එකම එක ආත්මිකදී ස්ත්‍රියක් කළා ඉපදුනා. ඒ ඉති කුමාරි කියලා කියන අපේ බුදුහාමුදුරුවෝ. එක ඉති කුමාරි කතා වස්තුවක් තියෙනවා. කෙටියෙන් කියන්නම්. ඉති කුමාරි හරිය ආසයි අබතෙල් පහන් පූජා කරන්න. විහාරාලෝකමත් කරන්න අබතෙල් පහන් පූජා කරනවා. දවසක් ඉති කුමාරි අබතෙල් පහන් පූජාවක් කරලා පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහනවා. බුදුහාමුදුරුවනේ මට බුදු වෙන්න බැරිද කියලා ඇහුවා. නුඹ ස්ත්‍රියක්නේ බුදු වෙන්න බෑ කිව්වා. එතකොට පිරිමියෙකුට විතර බුදු වෙන්න පුළුවන්. බුදු වෙන්න පුළුවන් පිරිමින්ට විතරයි. ස්වාමීනි පිරිමි ආත්මභාවයක් ලබන්න මම මොකද්ද කරන්න ඕනේ? මේ ගැහැණු ආත්මභාවයෙන් මිදිලා ස්වාමීනි ස්ත්‍රීත්වයේ දුකක් ඒක අම්මලා දන්නවා. පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ කියනවා ස්ත්‍රී ආත්මභාවයෙන් මිදෙන්න ඕන නම් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ කටින්ම පිට වෙන්න ඕනේ. ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා ඊළඟ ජීවිතයේ පුරුෂාත්මභාවයක් ලැබේවා කියලා. මේ කියන ස්වාමීනි මම තාම අස්වාමිකයි විවාහ වෙලා නැහනේ. මගේ ස්වාම්පුරුෂයා කොහෙද ඉන්නේ බුදුහාමුදුරුවනේ? නුඹ ගන්නකෝ අබෑට මිටක්. අරගෙන ගව්වක් ගන්න අබෑටයක් බිමට දාන්න. තව ගව්වක් ගන්න අබෑට බිමට දාන්න. අවසාන අබෑටේ බිම දාන තැන ගයක් තියෙනවා. ඒ ගෙදර තමයි නුඹේ ස්වාමියා ඉන්නේ. මම මේ වැඩේ කළා. අනේ පින්නතුනි අවසාන අබෑටේ බිම දාපතන ගයක් තිබුණා. ඒ ගෙදර හිටියේ ගොපල්ලෙක්. ඒ කියන්නේ හරක් බල්ල ජීවත් වෙන මිනිස්සේ. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මේ ගොපල්ල හරි කමක් නැහැ සාම්පුරුෂය බවට පත් කරගෙන අර වචනේ කටින් පිට කරගන්න ඕනේ. ඒව කියලා බෑ. සාම්පුරුෂයාට තමන්ගේ ස්වාමි දියණිය විඳින දුක දැකලා කවදද දවසක ඒක හිතෙන්න ඕනේ. සිතුනත් බෑ වචනෙන් පිට කරන්න ඕනේ. මම ඉතින් මේක අහගන්න ඕනනේ. නිකම් බෑ ඉතින් මේකට සලකන්න ඕන හොඳට සාමියට. ඒ නිසා මම හැමදාම වතුර මුට්ටියක් කුණු කරනවා. ඒ හරක් බල්ල ඉන්නේ සාම්පුරුෂ ගොපල්ලෙක්නේ. එන්දේවට සමහරසට නාවනවා. සමහරසට ඇඟත් හොදනවා. ඒ තරම් සැලකිලි. මොකක් අහගන්නද? ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා පුරුෂ ආත්මභාවයක් ලැබේවා කියන වචනේ අහගන්න. හැමදාම මේ වැඩේ කළා. අනේ පින්නතුනි දවසක මේ ගොපල්ලා කිව්වනේ ඉති කුමාරිය නුඹට හැමදාම මේ දුක විඳින්න බෑනේ. මේ ජීවිතේ නම් මට කරන්න දෙයක් නැහැ. මං හැබැයි ඊළඟට ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ නම් නුඹට ස්ත්‍රී ආත්මභාවයක් නොලැබේවා කියලා. පුරුෂාත්මභාවයක්ම ලැබේවා කියලා. අන්න එතකොට තමයි ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා පුරුෂාත්මභාවය ලැබුවේ. මම මේ කිව්වේ අපේ බුදුහාමුදුරු ස්ත්‍රියක් වෙලා ඉපදුණු ආත්මය ඉති කුමාරි. එතකොට දෙවෙනි එක මතක තියාගන්න ලිංග සම්පත්තිය කියන්නේ බුදු වෙන්නම් පිරිමියෙක් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි හේතු. හේතු කියලා කියන්නේ නියත විවරණ ලබන මහ බෝසත්වරයා රහත් වීමට තරම් පින් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නිතර ලබන ආත්ම වෙනකොට රහත් වෙන තරම් පින තියෙන්න ඕනේ. හතුරුන එක සත්තාර දස්සනං. සත්තාර දස්සනං කියන්නේ තථාගත බුදු කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛයෙන් පිට කරන්න ඕනේ අනාවැකියක් නිශ්චිත. මොකද්ද? මේ උත්තමයා මෙපමණ කාලයකින් මෙන්න මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නිශ්චිත අනාවැකියක් භාගතුන් වහන්සේ පිට කරන්න ඕනේ කටින්. ශ්‍රී මුඛයෙන් පිට කරා ඒ වචනේ අහගන්න ඕනේ. පස්වෙනි එක තමයි පබ්බජ්ජා. පබ්බජ්ජා කියන්නේ නියත ලබන ආත්මය වෙනකොට පින්නතුනි පැවිදි වීමට තරම් පැවිදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනගාരിക ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් බවට පින්නතුනිපත් වෙන්නට ඕනේ. අනගාരിക ජීවිතයක්.
ඊළඟට 6 වෙනි කාරණාව තමයි හේතු සම්පatti. ඒ කියන්නේ භාවනා කළා උපදවාගත යුතු ප්‍රථම ධාන ආදී ධාන මට්ටම් වලට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 7 වෙනි එක තමයි අධිකාරෝ කියලා කියන්නේ තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පූජා කරන්න චිත්ත ශක්තියක් තියෙන්න ඕනේ. අන්තිමට වෙන එක තමයි ඡන්දතා. ඡන්දතා කියන්නේ පින්නතුනි කැමැත්ත. කුමක් සඳහා කැමැත්තද? දසපාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නට දැඩි වූ කැමැත්තක් ආසාවක් තියෙන්න ඕනේ. ඔන්න දැන් මතක තියාගන්න කරුණු 8ක් කිව්වා. අපේ බුදුහාමුදුරු විතරක් නෙවෙයි, මෛත්‍රී බුදුහාමුදුරු විතරක් නෙවෙයි. නියත විවරණ ලබන සෑම බෝසතාණන් වහන්සේ නමක්ම නියත විවරණ ලබන ආත්මය වෙනකොට මෙන්න මේ කරුණුවට සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන්නට ඕනේ. මිනිහෙක් වෙන්න ඕනේ. ඒක මනුස්සාත්ම භාවයක් ලබන්න ඕනේ. ඊළඟට පිරිමියෙක් පුරුෂයෙක් වෙන්න ඕනේ. මේ ආදී කරුණු ටික දැන් ඔය කියපෝ. පටලවා ගන්න මතක. නියත විවරණ ලබන ආත්මයනකොට මේ කරුණු වටින් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළානේ මම මේ ධර්මය අවබෝධ කරගත්තේ දුකසේ. කෙලෙස් සහිත මිනිස්සු කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? මෙහෙම ඉන්නකොට සහම්පති මහා බ්‍රහ්මයා පින්නතුන්ට මතකද අපේ බුදුහාන්ට ඇවිල්ලා ආරාධනා කළා බුදුහාමුදුරුවනේ කෙලෙස් අඩු සත්වයෝ මේ ලෝකේ ඕනතරම් ඉන්නවා. හැබැයි ඔබ වහන්සේ ධර්මයේ දේශනා නොකර හිටියොත් ඒ ඇත්තන් කෙලස් තා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවනේ ධර්ම දේශනා කරනසේක්වා. ඒ කියන්නේ අවබෝධ කරගත් ධර්මයේ මිනිසුන්ට දේශනා කරනසේක්වා. දේශේතු භන්තේ භගවා ධම්මං. අන්නේ සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බුදුරජාන් වහන්සේ එසිපතනාරාමයට වැඩම කළ පස්වග මහණුන්ට දහම් දෙසුවා. ඒ පස්වග මහණුන්ට දහම් දෙසා බිම්බිසාර මහරජුරුවන් විසින් පූජා කරපු වේළුවනාරාමේ වැඩ ඉන්නකොට පින්නතුන්ට මතකද සුද්ධෝදන මහරජුරුවෝ ඇමතිවරයෙක් අත පණිවිඩයක් යවුවා. මොකක් කියලාද? බුදුහාමුදුරු වඩම්මන් එන ගෙදරට නිවසට නැත්තම් කිඹුල්වත් නුවරට. ඔයත්තන්ට මතකද යන ඇමතිවරයා මහාන වුණානේ. එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ. තාත්තා සුද්ධෝදන රජුරුවෝ ඇමතිවරු යවන්නේ බුදුහාමුදුරු වඩම්මන් එන්න මගේ පුතා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මට බලන්න ඕනේ. අනේ යන්නේ කෙනා පැවිදි විතර රහත් වෙනවා. 8ක් යවුව ඇමතිවරු 8 දෙනා මහාන වුණා. අන්තිමට යවුවේ කවුද? කාලුදායි ඇමතියා. මතකයිනේ? කාලුදායි. කාලුදායිට කිව්වා අනේ කාලුදායි නුඹවත් ගිහලා බුදුහාඳුර වඩම්මන් එන්නකෝ. අන්තිමට කාලුදායිත් මහාන වුණා. රහත් වුණා. 20000ක් මහ සංගරවන පිරිවරාගෙන පින්නතුන්ට මතකද? අපේ බුදුහාමුදුරුවෝ තාත්තා බලන් ඉස්සෙල්ලාම ගෙදරට වැඩම කළා. හැබැයි ශාක්‍ය වංශ එක්කෙනෙක්වත් බුදුහාමුදුරුවන්ට වැන්දේ නැහැ. සිද්ධාර්ථ කුමාර අපිට වැඩි බාලයිනේ. ඒ නිසා අපි මොකටද වඳින්නේ? වැන්දේ නැහැ එක්කෙනෙක්වත් මානය. ඒ වෙලාවේ පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාරයක් දැක්කුවා. මොකද්ද? යමක මහා ප්‍රාතිහාරය. යමා මහා පෙළහර කියන්නේ. යමක කියන්නේ පින්නතුනි දෙකක්. ඒ කියන්නේ එකවර ශනිකව සමාපatti දෙකකට සමවදින්න පුළුවන් නම් ඒකට කියනවා යමක මහා ප්‍රාතිහාරය. යමකනේ. ඒ කියන්නේ එකවර සමාපatti දෙකකට සමවදින්න පුළුවන්. එතකොට ප්‍රාතිහාර දෙකකුත් දක්වන්න පුළුවන්. ගිනි කඳත් ජල කඳත් අන්ධකාරයත් ආලෝකයත්. මෙන්න මේ යමා මහ පෙළහර පෑමට පස්සේ තමයි පින්නතුන්ට මතකද මේ ශාක්‍ය වංශයත්ෝ ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ. ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ආරාධනා කළේ මොකද්ද? ස්වාමීනි භාගතුන් වහන්සේ මතු පහළ විය හැකි මෙත්තේය බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දේශනා කරනසේක්වා කියලා. අනාගත වංශ දේශනාව, මෛත්‍රී වර්ණාව, ඒ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරු පිළිබඳ වර්ණාව. ඉස්සර පින්නතුණි ඔය අනාගත වංශ දේශනාව කරනවනේ රුවන්වැලි මහසෑයි පැයක් දෙකක් නෙවෙයි එළි වෙනකන් හැන්දෑව පටන් ගත්තන් එළි වෙනකන් පින්නතුණි අනාගත වංශ දේශනාව කරනවා. ඇයි බුදු කෙනෙක් ගැන කොච්චර කිව්වත් අහන් ඉන්න පුළුවන් නේ? පින්නතුණි මතක සද්දාතිස්ස රජුරෝ ඔය අනුරාධපුරයේ කළුදියපගුණේ මිහින්තලේ පාරේ තියෙන්නේ. කාලබුද්ධරක්කිත මහරහතන් වහන්සේ
එළි වෙනකන් බුදු ගුණ දේශනාවක් කළා. සද්ධාතිස්ස එළි වෙනකන් හිටගෙන බණ ඇහුවේ. රජ්ජුරුව මේ. එතකොට එළි වෙනකන් හිටගෙන බණ ඇහුවේ රජ්ජුරුව පරක්කු වෙලා ආවේ. ඒ කියන්නේ එනකොට බණ පටන් අරගෙන. දැන් සෙනඟ පීරගෙන ඉස්සරහට එන්න රජ්ජුරුවන්ට බෑනේ. මිනිස්සු කලබල වෙනවා. ධර්ම ගෞරවය. එළි වෙනකන් හිටගෙන පිරිස කළ වෙනකන් බණ ඇහුවා. සද්ධාතිස්ස කාලබුද්ධරක්කිත මහරහතන් වහන්සේ ගාවට ගිහලා උදේ පාන්දර අහනවා. ස්වාමීනි මම ආවි හැන්දෑවේ. එනකොට ඔබ වහන්සේ බණ පටන් අරගෙන බුදුගුණ ඉවර කළාද බණ අවසන් කළේ කියව. නෑ තා බුදුගුණ කියන්න තියෙනවා කිව්වා. ස්වාමීනි මං හිටගෙන බණ ඇහුවේ එළි වෙනකන් කිව්වා. බුද්ධරක්කිත හාමුදුරුවෝ අහනවා රජතුමනි හිටගෙන එළි වෙනකන් බණක් අහන එක අමාරුයිනේ. ස්වාමීනි මේ විදියට බුදුගුණ කියනවා නම් මරණකම් උනත් හිටගෙන ඉන්න පුළුවන් කිව්වා. ඒ තරම් ලස්සනයි දේශනාව. ඒ කියන්නේ බුදුහාඳුරු ගැන මොනතරම් ගුණ කිව්වත් අහන් ඉන්න පුළුවන් නේ පින්නතුනි. දැන් මේ අනාගත වංශ දේශනාව වුණත් අහන් ඉන්න පුළුවන් බුද්ධාලම්මන ප්‍රීතිය ඇති වෙනවා. අන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ආරාධනා කරන ලදුව තථාගත බුදුහාමුදුරුව අනාගත වංශ දේශනාව පටන් ගත්තේ. භාගතුන් වහන්සේ මතක් කළා සාරිපුත්ත කල්ප විනාශය වෙනකොට මේ ලෝක විනාශ වෙනකොට අන්තිමට වහිනව පින්නතුනි වැස්සක්. ඒකට කියන කල්පාන්ත වැස්ස කියලා. ඒ කල්පාන්ත වැස්ස වැහැලා පෑවුවට පස්සේ මිනිස්සු ලඳු කැලෑ ඔක්කොම එලි කරනවා. ඒ කුරක්කන් ටිකක් මුංගර ටිකක් තල ටිකක් වපුර ගන්න. මිනිස්සු හිතනවා මෙච්චර වැස්සක් වැහපු එකේ ළඟදිත් තව වැස්සක් එයි කියලා. අනේ පින්නතුනි එක වැහි බින්දුවක්වත් වැටෙන්නේ නැහැ පොළොවට. ඒ තමයි අන්තිම වැස්ස. ලිං වැව් පකුණු මේ සියල්ල සිඳලා යනකොට පින්නතුන් දන්නව මේ දේශනාව දැන් පළවෙනි සූර්යයා නම් පාළි ඉවරයිනේ. ඊට පස්සේ දෙවෙනි සූර්යයා පායනවා. තව තැනක නෙවෙයි. මේ තියෙන මේ සූර්යයාගේ රශ්මිය දෙවෙනි සූර්යයාගේ තත්වයට පින්නු වැඩි වෙනවා. දැන් මේ රශ්මිය අඩු වෙන්නේ නැහැ. මේ රශ්මිය පින්නතුනි ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක සූර්ය දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක්, හය දෙනෙක්, හත් දෙනෙක්ගේ ස්වභාවයට නිකන් වැඩි වෙනවා මේක. භාගතුන් වහන්සේ වදාළ මහණෙනි පස්වෙනි සූර්යයා පායනකොට මහා මොහොතේ වතුර තියෙන්නේ තල්ගස් 7ක් තරම් උසට. ඒකත් තල්ගස් 6 5 4 3 2 1 බවට පත් වෙනවා. ඊට පස්සේ වතුර තියෙන්නේ මහා මොහොතේ මිනිස්සු 7 දෙනෙක් පෙවෙන තරමට. ඒකත් මිනිස්සු 6 5 4 3 2 1 බවට පත් වෙනවා. අන්තිමට අඩු වෙලා එක මිනිහෙක් පෙවෙන තරමට වතුර තියෙන්නේ මහා මොහොතේ. පස්වෙනි සූර්යය පායනකොට ඒ මිනිස්සයාගේ අන්තිමට බෙල්ල දක්වා හිදෙනවා වතුර. පපුව දක්වා හිදෙනවා. ඉන දක්වා හිදෙනවා. දනිස් පොල්කට දෙක දක්වා හිදෙනවා. මේ කකුල් දෙකේ තියෙන ගොප්පැට දෙක. අන්නේ ගොප්පැට පෙවෙන්න මේ කියන්නේ පෙවෙන තරමට විතරයි වතුර තියෙන්නේ. ඒකත් අඩු වෙලා ගිහිල්ලා හරකෙගේ කුරයක් පුරවන්න තරම්වත් මේ මහ මුහුදේ වතුර ඉතුරු වෙන්නේ නැහැ පස්වෙනි සූර්යය පායනකොට. මහණෙනි හයවෙනි සූර්යය පායනකොට මේ පොළව දුන් දානවා. හත්වෙනි සූර්යය පායනකොට මේ පොළව ගිනි ගන්නවා. ඒ ගිනි දැල්ල යනවා පින්නතුනි ආබස්සර බ්‍රහ්ම ලෝකේ දක්වා. එච්චර ගිනි ගන්නවා. එදාට හටගන්න ගින්නේ මහණෙනි අලුත් නෑ. එදාට හටගන්න ගින්නේ දුමත් නෑ. අලුත් නැති දුමත් නැති තනිකර ගිනි ජාලාවකින් මේ ලෝකෙ ගිනි අරගෙන විනාශ වෙනවා. හැබැයි මේ සූර්ය 7 දෙනෙක් පාල ලෝක විනාශ වෙනවා කියන කතාව විශ්වාස කරන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් විතරයි කිව්වා. අනිත් අය විශ්වාස කරන එකක් නෑ කිව්වා. කෙසේ හෝ වේවා මේ විදියට ගිනි අරගෙන විනාශ වුණාට පස්සේ පින්නතුන් දන්නවා නැවත මේ ලෝකේ හට ගන්න කාලයක් එනවා. දැන් එතකොට ලෝකේ විනාශ වුණාට පස්සේද මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ? නෑ. සමහරව හිතනවා සමහරව අහනවා හාමුදුරුවනේ දැන් මේ තියෙන ලෝකේ විනාශ වුණාට පස්සේද ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා. නෑ පින්නතුනේ. මොකද මේක මහා භද්‍ර කල්පයක්නේ. මහා භද්‍ර කල්පයක අතර තුන විනාශ වීමක් නැහැ. මෛත්‍රී බුදුහාඳුරුත් පහළ වෙලා උන්වහන්සේ අවුරුදු 80000ක් කල් ජීවත් වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ තමයි කල්ප විනාශය ඔය සූර්ය 7 දෙනෙක් පාල විනාශ වෙන්නේ. ඉම්මහා නෑ. දැන්
විනාශ වුණාට පස්සේ නැවත මේ ලෝකේ හටගන්න කාලයක් එනවනේ. ඒක බුදුහාර කොටස් 4කට බෙදුවා. සංවට්ට කල්පය, සංවට්ටඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටඨායි කල්පය කියලා. වචනේ බර වැඩි නමුත් තේරුම් ගන්න ලේසියි. සංවට්ට කල්පය කියන්නේ ගින්න, ජලය, වාතය ආදී කුපිත වීමෙන් ලෝක විනාශ වෙන කාලයට කියනවා සංවට්ට කල්පය කියලා. සංවට්ටඨායි කල්පය කියන්නේ ගිනි අරගෙන විනාශ වුණාට පස්සේ ජන ශූන්‍ය. මිනිහෙක් නැති, ගහක් කොලක් නැති, ගයක් දොරක් නැති මොකක් කරන්නේ ජන ශූන්‍ය තත්වයකට මේකපත් වෙලා තියෙන කාලයක් තියෙනවනේ පින්නතුනි. මේ කල්පය කියන්නේ මහා ලොකුවට හිතට හොඳ නැහැ. ඒ කියන්නේ ඒබඳු ඒ කියන්නේ ගිනි අරගෙන විනාශ වුණාට පස්සේ මොකක් කරන්නේ නැති ජන ශූන්‍ය කාලයක් බවට පත් වෙනවා පින්නතුනි මේ පොළව. මේ ලෝකේ විවට්ට කල්පය කියලා කියන්නේ පෘථිවි තලය. ඒ කියන්නේ මේ පොළව වැඩමින් පවතින කාලයට කියන විවට්ට කල්පය කියලා. ඊළඟට විවට්ටඨායි කල්පය කියන්නේ පින්නතුනේ සත්ත්ව ප්‍රජාව. ඒ කියන්නේ මිනිස්සු අපි හටගන්න කාල පරිච්ඡේදයට කියනවා පින්නතුනේ විවට්ටඨායි කල්පය කියලා. එහෙනම් දැන් මතක තියාගන්න සංවට්ට කල්පෙත් බුදුරු නෑ. සංවට්ටඨායි කල්පෙත් බුදුරු නෑ. විවට්ට කල්පෙත් බුදුරු නෑ. එහෙනම් බුදුරු පහළ වෙන්නේ මොන කල්පයේද? විවට්ටඨායි කල්පේ විතරයි. මොකද මිනිස්සු හටගන්න කාලේ ඉන්න කාලවල විතරයි තථාගත බුදුරුත් පින්නතුනි මේ ලෝකේ උපදින්නේ. දැන් බුදුහාමුදුරු වහනවා සාරිපුත්ත නුඹ දන්නවාද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම නියත විවරණය සිද්ධ වුණේ කවදාද? පින්වත්නි මීට කල්පලක්ෂ 16කට කලින් මේ ලෝකේ ප්‍රභාවන්ත කියලා සක්විති රජෙක් ඉපදුනා. ඒ සක්විති රජුගේ සියලු සම්පත් අතහැරලා දාලා මුහුර්ත බුදුරජාණන් වහන්සේ ළඟ පින්නතුනි පැවිදි වුණා. රතන භික්ෂුව නමින්. මේ කවුද පැවිදි වුණේ? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. රතන භික්ෂුව නමින් පැවිදි වුණා කාගාවද? මුහුර්ත බුදුහාමුදුරු ගාව. දවසක් මුහුර්ත බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා මැද වැඩ ඉඳගෙන රතන භික්ෂුවත් ළඟ තියාගෙන කියන මහණෙනි මේ රතන භික්ෂුව දෙස හොඳින් බලන් ඉන්න කිව්ව ටික වෙලාවක්. මේ රතන භික්ෂුව එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මීට කල්පලක්ෂ 16කට පස්සේ මතු අනාගතේ මෙත්තය නමින් මේ රතන භික්ෂුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. මෙන්න මේක තමයි ප්‍රථම නියත විවරණය. කාගේද? මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ. තවදුරටත් කියනවා මහණනි මේ රතන භික්ෂුවගේ නැත්තම් මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අම්මා මෑණියන් වහන්සේ බවට පත් වෙන්නේ බ්‍රහ්මවතී කියන මහා පින් ඇති දේවියයි. ඉතිහාස කියන්නේ පින්නතුණු විහාර මහා දේවිය කියලා. මතක ඇතිනේ. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අම්මා මෑණියන් වහන්සේ බවට පත් වෙන්නේ විහාර මහා දේවිය. ඒ වෙනුවෙන් පින්නතුණි සියලු පින් පුරාගෙන පින්නතුණි ඒ ගමන ඇවිල්ලා තියෙන්නේ. බුදු කෙනෙක්ගේ අම්ම කෙනෙක් වෙන්නේ කොච්චර වාසනාවන්තයිද? බුදු කෙනෙක් මේ ලෝකෙට උපන් අම්මා මේ ලෝකෙ මොනතරම් වාසනාවන්තයිද නේ? බුදු කෙනෙකුට කිරි දුන්න අම්මා කොච්චර වාසනාවන්තයිද? ඇයි ඒ සෑම කිරි බින්දුවකම තියෙන තෘෂ්ණාව නැති කරන කිරිනේ? තෘෂ්ණාව නැති කරන කිරි අම්මා දුන්නොත් තමයි තෘෂ්ණාව නැති වෙන විදිහට බුදුහාඳුරන්ට බණ කියන්නත් පුළුවන්කම තියෙන්නේ මිනිස්සුන්ට. ප්‍රජාපති ගෞතමිය කියනවා අවසාන මොහොතේ ස්වාමීනි භාගතුන් වහන්සේ මා වහන්සේට දුන්නේ මොහොතක් හෝ තණ්හාව නැති කරන කිරි කිව්වා. තෘෂ්ණාවෙන් කිරි දුන්නේ නැහැ. මම දුන්නේ මොහොතක් හෝ තණ්හාව නැති කරන කිරි. අම්ම කෙනෙකුට දරුවෙක් දකිනකොට කොහෙත්ම රාගයක් උපදින්නේ විරාගයක් මිසක. ඉතින් තවදුරටත් කියනවා මහණෙනි මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ පියාණන් වහන්සේ බවට පත් වෙන්නේ සුබ්‍රහ්ම කියන පුරোহিত බ්‍රාහ්මණයාය. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්නේ සීහ කියන භික්ෂුවයි. අපේ බුදුහාන්ට ආනන්ද හඳුරුවනේ. අන්න ඒ වගේ. ඔක්කොම විස්තර කියනවා මුහුර්ත බුදුහාමුදුරුවෝ. තව කියනවා මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙන්න බවට පත් වෙන්නේ අශෝක සහ බ්‍රහ්මදේව කියන
මහා පිං ඇති සිටුවරු දෙන්න. මහා පිං ඇති මහරහතන් වහන්සේලා දෙනම. අශෝක සහ බ්‍රහ්මදේව. එතකොට අශෝක කියන්නේ කවුද? දුටුගැමුණු මහරජුරෝ. බ්‍රහ්මදේව කියන්නේ සද්ධාතිස්ස. ඔය අයියයි මල්ලි දෙන්නම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ ඉතිහාස සඳහන් වෙන හැටියට පින්නතුනි අනාගතේ මේ දෙන්න අග්‍ර ශ්‍රාවක পদවි ලබනවා. කොච්චර පින් තින දෙන්නේද නේ? ඔය දුටුගැමුණු මහරජුරෝ මැරෙනකොට පින්නතුන්ට මතක ඇතිනේ ගත නිමිති පහළ වුණානේ. ගත නිමිති කියන්නේ පින්නතුනි මැරෙන්නේ ඇස් දෙක පියාගන්න කලින් යන්නේ කොතනද කියලා තීරණය කරන්න පුළුවන් Tamanටම. පින්නතුන්ට මතක දුටු රජුරෝ මැරුණු රුවන්වැලි සෑයනේ මහ සෑයනේ. මතකනේ හාමුදුරුවෝ පිරිත් කිව්වා රජුරවන්ට. ඒ පිරිත් කියනකොට රජුරෝ එකරංගන රජුරවන්ට පේනවා දිවි ලෝකෙන් දෙවියොත් ඇවිල්ලා. මේ ඇස් දෙක පියාගන්නකන් ඉන්නේ එකරංගන දිවි ලෝකෙට. මේක දැකලා අතින් සංඥාවක් දුන්න රජුරෝ මොකද්ද කිව්වේ? පොඩ්ඩක් ඉන්න සාමින මහත්තයලා මට තාම පිරිත් කියනවා. මේ පිරිත් අවසන් වෙච්ච ගමන් ඔබලාගේ ලෝකෙට එනවා කිව්වා. අනේ මේ සංඥාව දැකලා හාමුදුරුවෝ පිරිත නැවැත්තුවා. හාමුදුරුවෝ හිතුවේ රජුරෝ කිව්වේ මේ අපිට පිරිත නවත්තන්නයි කියලා. ඊට පස්සේ රජුරෝ කිව්වා සාමිනේ පිරිත නවත්තන්න එපා. මම ඔබ හදලා පිරිත නවත්තන්න කිව්වනේ අන්න මාව දිවි ලෝකෙන් අන්න එකරන් ඇවිල්ලා මාව යන්න ඇවිල්ලා දිවි ලෝකෙන්. මගේ දෙවියන්ට කිව්වේ සුළු මොහොතක් ඉන්න කියලා ඔබ හදලා පිරිත කියන්න කිව්වා. අනේ පින්නතුනි. ඒ පිරිත් දේශන අවසන් වෙච්ච ගමන් රජුරෝ ඇස් දෙක පියාගෙන දිවි ලෝකෙට ගියා. දැන් මැරෙන්න කලින් තීරණය වුණ නැද්ද රජුරවන්ට යන්නේ කොතනද කියලා? තීරණය වුණානේ. මේවට කියන්නේ නිකන් නෙවෙයි ගත නිමිති පහළ වෙනවා කියලා. ඒක හොඳ පැත්තක් තියෙන නරක දෙකටම තියෙනවා පින්නතුනි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි මේ වැඩ කටයුතු බහුල නිසා අපිට මේව තේරෙන්නේ නැහැ. ලෙඩ වෙච්ච වෙලාවක නැදකට වැටුණු වෙලාවට තමයි අර ඔක්කොම පින්නතුනි මතක් වෙන්නේ නේ. ඇත්තම කතාව ඒකනේ. මේක එක වැඩ නිසා ඔය හිතන්න වෙලාවක් නැහැ. නමුත් ලෙඩ වෙලා ඇඳකට වැටෙන්නකෝ. දවස් දෙක තුන යනකොට Tamanට තේරෙනවා. ඒ කියන්නේ මුල ඉඳලාම Taman කරගත්තු සෑම දෙයක්ම සිහිපත් වෙන්නේ නැද්ද? සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙනකොට හොඳ දේ සිහිපත් වෙනනම් කොච්චර හොඳයිද අපිට. හැබැයි නිකම් බෑවට හොඳ කරලා තියෙන්න ඕනේ. නමුත් චොන්ද සූකර මතකයිනේ ඒත් ගත නිමිති පහළ වුණා. හැබැයි හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට. ඒ මතක නැහැ චොන්ද සූකර ජේතවනාරාම පිටිපස්සේ හිටියේ ඌරු මරමර. අන්තිමට මෙන්න මේ මිනිස්සයා මැරෙන්න කලින් ඌරෙක් වගේම කෑ ගැහුවානේ. ඌරෙක් වගේම කෑ ගහලා මැරුණේ. දැන් හිතන්න බැරි චොන්ද සූකරට මම මැරෙන්න කලින් හිතා ගන්න බැරිද කොහෙද යන්නේ කියලා. පුළුවන්නේ. අන්න අවිගත්තෝ අවේ නැතිද කියන්න වගේ පින්නතුනි ඒ තමන් කරපු දේවල් තමයි ඌරෙක් වගේ මෙන්න අන්තිමට කෑ ගහනවා. ඌරු මරපු මිනිස්සයා. ගත නිමිති. කර්මය, කර්ම නිමිත්ත සහ ගත නිමිත්ත. ඔය කරුණු තුනනේ තියෙන්නේ. ඉතින් ඔය දුටුගැමුණු රජුරවන්ට පින්නතුනි ගත නිමිති පහළ වුණා. ඊට පස්සේ කියන මහණෙනි මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලේ අග්‍ර ශ්‍රාවිකයන් දෙන්න බවට පත් වෙන්නේ පදුමා සහ සුමනා කියන මහා පිං ඇති අග්‍ර ශ්‍රාව ඒ කියන්නේ මහා රහත් භික්ෂුණීන් වහන්සේලා දෙනමයි. අපේ බුදුහන්ට කවුද? කේමා උප්පලවන්නා. අග්‍ර ශ්‍රාවිකාව මෛත්‍රී බුදුහාරෝගේ පදුමා සහ සුමනා කියන දෙන්න. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ අග්‍ර දායකයන් දෙන්න බවට පත් වෙන්නේ සුධර්ම සහ සංගණය කියන මහා පිං ඇති සිටවරු දෙන්න. මෛත්‍රී බුදුහාඳුර බුදු වෙන නාගහක් යට එදාට නාගහ බෝධියක් බවට පත් වෙනවා. මෛත්‍රී බුදුහාරගේ උස 88 රියනයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80000ක් කල් මේ ලෝක ජීවත් වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරාව, කියන්නේ බුදු රැස් මාලාව යොදුන් 25ක් දුරට පින්නතුණු විහිදවන්න පුළුවන්. අපේ බුදුහන්ට බඹයක්. මෙන්න මේ සීල කරුණෝ කියලා ප්‍රථම නියත විර ලබා දුන්නා මුහුර්ත බුදුහාමුදුරු මීට කල්පලක්ෂ 16කට කලින් කාටද? මෛත්‍රී බෝසතාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට. දැන් එතකොට නියත විවරණේ ලබා ගත්තට පස්සේ ඉන්පස්සේ මොකද කරන්න ඕනේ? ඒ මහා බෝසත්වරයා බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ මොනවද? දස පාරමිතානේ. හැබැයි දානය ගත්තොත් එක විදියකට බෑ. තුන් ආකාරයට පින්නතුන්ට මතකයි දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී.
දාන පාරමී කියන්නේ අපි දාන පාරමීනේ විතරයිනේ. හැබැයි උපපාරමිතා කරන්න පුළුවන් අපිට. දාන පාරමිතාව කියන්නේ තමන් සතු බාහිර වස්තු කිසිම ලාභාපේක්ෂාවකින් තොරව හුදෙක් නිර්වාණාභෝධය ප්‍රාර්ථනා කරගෙන දෙන්න පුළුවන් නම් ඒකට කියන්නේ දාන පාරමිතාව. දාන උපපාරමිතාව කියන්නේ තමන්ගේ ශරීරයේ ලේ දන් දෙන්න පුළුවන් නම්, ඇස් දන් දෙන්න පුළුවන් නම්, ඒකට කියන්නේ ශරීර අවයව දන් දීමයිති වෙන්නේ දාන උපපාරමිතාවටයි. ඇස් දෙක හොඳ නම් ලියලා තියන්න ඕනේ. වැඩක් නැහැ නේ. මරුණට පස්සේ කවුරු හරි කෙනෙක් පින්නතුනේ මේ ඇස් දෙක අරගෙන බලලා සතුටු වෙන්නේ. පොතක් පතක් හරි බණ පොතක් හරි කියවලානේ. ගොඩාක් ඇස් දන් දෙනවා. ඒක ඉතින් මැරෙන කලින් ලියලා තියන්න ඕනේ. ඒක හරි වටිනවා. ඒ කියන්නේ Tamanට හිතනව නම් Tamanගේ ඇස් දෙක හොඳයි කියලා. අනේ මරුණට පස්සේ මේකෙන් වැඩක් නැහැ නේ. සුළු කාලයයි තියන්නත් පුළුවන් ගන්න ඕන ඉක්මනට. ඒක පින්නතුන් දන්නවා. ඒ නිසා ඒක අයිති වෙන්නේ දාන උපපාරමිතාවට. ඒක වටිනවා. දාන පරමත්ත පාරමිතාව කියන්නේ ඒක නිකන් නෙවෙයි තමන්ගේ ජීවිතේ පවා අනුන්ගේ ජීවිතයක් බේරගන්න අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙලාවකදී පරිත්‍යාග කරන්නටත් පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක අපහසුයි. නමුත් මහබෝසත්වරු ඔය එකක්වත් අඩුවෙන්වත් වැඩියෙන්වත් පුරුදු කරන්නේ නැහැ. ඒ කියන්නේ දාන පාරමිතා වැඩිිනුයි දාන උපපාරමිතාව අඩුවෙනු එහෙම පුරුදු කරන්නේ නැහැ. ඔය තුනම එක හා සමානව පින්නතුනි පුරුදු කරනවා. සීලය ගත්තත් එහෙමනේ. සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. එතකොට දස පාරමිතා කී ආකාරයට පුරුදු කරනවද? 30 ආකාරයට. එතකොට තමයි කියන්නේ මොකක් කියලාද? සමතින් සද්ධර්ම පාරමී පූර්ණේ කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පින්නතුනිපත් වෙනවා කියලා. මේ තමයි ප්‍රථම නියත විවරණය. කවදාද? මීට කල්පලක්ෂ 16කට කලින් මතක තියාගන්න මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රී බෝසත්වය පළවෙනි විවරණය ලබා ගත්තා. ඕකේ එක. පින්නතුන්ට මතකද මෛත්‍රී බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ අවසාන නීතිය ලබා ගත්තේ කාගෙන්ද? ඇයි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ. පින්නතුන්ට මතකද අපේ බුදුරජාණන් වහන්සේ මාතෘ දිවිරාජ පුත්‍රයෙකුට අම්මට බණ කියන්න තවුසා දිවි ලෝකෙට වැඩම කළා. මහාමය දෙවියට බණ කියන්නේ. ඒ බණ කියලා 3 මාසයක බුදුහාඳුරු වැඩ හිටියේ කොහෙද? තවුසා දිවි ලෝකේ. ඉන්පස්සේ ආපහු බුදුහාඳුරු වැඩම කළේ කොහාටද? ඇයි අම්මලා ගියේ සංකස්සෙට? සංකස්ස ගියානේ. එතකොට සංකස්සයට තමයි අපේ බුදුහාඳුරු අම්මට බණ කියලා වැඩි. සංකස්සේ කියන්නේ අපේ බුදුහාඳුරු විතරක් අම්මට බණ කියලා වඩින තර නෙවෙයි. සෑම බුදුවරයෙක්ම අම්මට බණ කියලා වඩින්නේ සංකස්සයට. බුදු කෙනෙක් උපන් අම්මා වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට බිහි කළ අම්මා වැඩි කලක් කියන්නේ දවස් 7යි ජීවත් වෙන්නේ. ඒක ධර්මතාවයක්. තවත් දරුවෙකුට උපදින්න ඒ ගර්භාෂයේ පින්නතුන ඉඩ නැහැ. බුදු කෙනෙක් ඉපදුණු ගර්භාෂයේ තව දරුවෙකුට උපදින්න කවදාවත් වාසනාව නැහැ. බෝසත් කුමරෙක් මවකුසේ පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් අම්මට වෙනත් පුරුෂයන් දෙස කවදාවත් රාගාසිතින් බලන්න බෑ. ඒ කුසේ ඉන්නේ බෝසත් කුමරෙක්නේ. වෙනත් අම්මලට තමන්ගේ පුත් කුමාරයා කුසේ හිටියත් රාගය ඇති වෙන්න පුළුවන් පුරුෂයන් දකිනකොට. නමුත් බෝසත් අම්මට කවදාවත් බෝසත් කුමරෙක් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ වෙනත් පුරුෂයන් දෙස බැලුවත් රාගයක් කවදාවත් උපදින්නේ නැහැ. ඒ වගේ වෙනත් පුරුෂයන්ට ඒ බෝසත් අම්මා දෙස රාගාහිතින් බලන්නත් බෑ. බෝසත් කුමරා කුසේ හිටියත් අම්මගේ කුණු මල මූත්‍ර කිසිවක් ඇඟේ ගෑවෙන්නේ නැහැ. ලේ සොටු මේ කිසිවක් ගෑවෙන්නේ නැහැ. නමුත් අම්මේ අපි අම්මේ කුසේ ඉනකොට අම්මගේ කුණු මල මූත්‍ර ලේ සැර ඔක්කොම අපේ ඇඟේ ගෑවෙනවා. ඒවත් එක්ක තමයි මේ ලෝකෙට අපි බිහි වෙන්නේ. ඕකනේ ඇත්ත කතාව. ඒ නිසානේ අපි උපන් හැටි හොදන්නේ. උපන් හැටි අපි දරුවෙක් හොදනවා කියන්නේ සනීපයි නෑ. ඒක මහ දුකක්. උපන් හැටි දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට ලුණු දමලා කොස්සකින් අතුල්ල වගේ වේදනාවක් තියෙනවා. අපි අතුල්ලන්න ඕනද දැම්මම මදි ඕක. ඒක හිතන්නකෝ ජාතිපි දුක්ඛා. අන බලන්නකෝ. ඉපදීමත් පින්නතුනේ එතනින්ම දුකෙන්මනේ මේක හටගන්නෙත්. ඉතින් ඒ දුක මමත් පින්දව ඇත්තොත් වින්දා. හිතවද සේදුවේ මේ ජීවිතේ විතරයි කියලා. නෑ මීට පෙර ආත්ම භාවල අපි කොයිතරම් ආත්ම
කී වතාවක් නම් පින්නතුනේ අපි සෝදන්නේ නැද්ද? එතකොට ඒ සෝදපු සෑම වාරයකම අපි ඒ දුක විඳින්නේ නැද්ද? විඳන්නේ. ඒ නිසා තවත් දුකක් ඒ වගේ විඳින්න උපදින්න ඕනද? නෑ. මේ මතක් වෙනකොට පින්නතුනේ ඉපදින්න හිතෙන්නෙම නෑ. හිතන්නකෝ අලුත් තුවාලයක ලුණු දමලා කොස්සකින් අතුලකොට මොනතරම් වේදනාවක් තියෙන උපන් හැටියේ දරුවෙක් හොදනවා කියන්නේ ඒබඳු වේදනාවක් තියෙනවා. නමුත් බෝසත්තුරු උපන් හැටියේ හොදන්නේ බෝසත් කුමාරය උපන් හැටියේ හොදන්නේ අම්මයි කුණු මල මූත්‍ර කිසිවක් නැතුවනේ මේ ලෝකෙට බිහි වෙන්නේ. හරියට කියනවා වෛධූර්ය මාණික්කයක්. සුදුරු දෙක ඇල්ලක තිබ්බහම ඇලෙන්නේ නෑනේ. ඇයි වෛධූර්ය මාණික්කයත් පිරිසිදුයි. සුදුරු දෙක ඇල්ලක් දෙකම පිරිසිදු නිසා පින්නතුනේ ඇලෙන්නේ නෑ. ඒ වගේ බෝසත් කුමරගේ ඇඟේ අම්මයි අර කුණු මල මූත්‍ර කිසිවක් ලේසරව සොටු මේ කිසිවක් ඇඟේ ඇලෙන්නේ නෑ. ඒ නිසා පළමු කොට බෝසත් කුමරා පිළිගන්න දෙවියන් විසින් පිළි අරගෙන මහාමාය දේවියට කියනවා දෙවෙනි සතුටු වෙන්න නුඹට මහේ ශාක්‍ය පුතෙක් ඉපදුනා කියලා. ඒ පළමු කොට දෙවියන් විසින් පිළි අරගෙන තමයි ඒ දරුවා දෙවන කොට දෙවියන් විසින් තමයි දෙවන කොට මිනිස්සුන්ට දෙන්නේ. උපන් හැටියේ බෝසත් කුමරා කතා කරනවනේ. උපන් හැටියේ කතා කළ දෙන්නේ සීවලී කුමාරයයි සිද්ධාර්ථ කුමාරයයි. ඒ සීවලී කුමාරයා කතා කළා උපන් හැටියේම කාත් එක්කද? සරියුත් හාමුදුරුවොත් එක්ක. සරියුත් හාමුදුරුවෝ ඇහුවනේ සීවලී කුමාරයාගේ උපන් හැටියේ කොහොමද සීවලී මව්ගොස් සැපයිද කියලා ඇහුවා. මොන සැපද්ද කුණුලේ හෙලියක පැසුණා වගේ අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7කුයි පැසුණා කිව්වා. සීවලීට මව්ගොසක් ඕනද කියලා ඇහුවා. ජීවිතේට පැගෝ මව්ගොසක් ආයි. සීවලී කුමාරයා උපන් හැටියේ කතා කළා. සීවලී කුමාරයා මහාන කළේ සරියුත් හාමුදුරුවෝ. මහාන කරන්න කලින් කෙස් කපනවනේ. ඒ කෙස් ටික කපලා සීවලී කුමාරයාගේ අතට දුන්නා. පළවෙනි කෙස් ටික කපලා. ඕක දිහා බල බල ඉන්න කිව්වා. සීවලී කුමාරයාට සරියුත් හාමුදුරුවෝ. දැන් තමන්ගේ කෙස් සරියුත් හාමුදුරුවෝ කපලා සීවලී කුමාරයා කෙස් ටික පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා. බලන් ඉන්නකොට සෝවාන් වුණා. දෙවෙනි කෙස් ටික කපලා අතට දුන්න සකු르දාගාමි වුණා. තුන්වෙනි කෙස් ටික කපලා අතට දුන්නා අනාගාමි වුණා. සියලුම කෙස් කපලා අවසන් වෙනකොට සීවලී කුමාරයා රහත් වුණා. ගිහිගේ තුල යමෙක් රහත් වුණොත් ජීවත් වෙන දවස් 7යි. එක්කෝ ඒ දවස් 7 ඇතුළත පැවිදි වෙන්න ඕනේ. නැත්නම් 7 වෙනි දවස වෙනකොට අනිවාර්යෙන් පිරිනිවන් පානවා. නමුත් සීවලී කුමාරයාට එච්චර හරියක් වෙනකන් ඉන්න ඕනේ නෑ. ඒ කියන්නේ කෙස් කපලා අවසන් කරන රහත් වුණා. රහත් වෙච්ච ගමන් පින්නතුනි මහාන කළා. ඉගෙන ගන්න ගිහිගේ තුල රහත් වුණොත් ජීවත් වෙන දවස් 7යි. එක්කෝ ඒ දවස් 7 තුළත පැවිදි වෙන්න ඕනේ. පැවිදුනොත් බොහෝ කලක් ඉන්න පුළුවන්. පැවිදි වුන් නැත්නම් අනිවාර්යෙන් රහත් වූ ගියා 7 වෙනි දවස් වෙනකොට පිරිනිවන් පානවා. ඒකත් ඉගෙන ගන්න ඕනේ. එතකොට පින්නතුනේ අපේ බුදුහාමුදුරුවෝ සංකස්සේට වැඩම කරපු වෙලාවේ මෛත්‍රී බෝසත්වයෝ ශ්‍රීවඩ්ඩ කියන කෙළඹි පුත්‍රයාගේ පුතෙක් ඇටියට උප්පත්තිය ලැබලා සංකස්සේට ගියේ වස්ත්‍ර යුගලයකුත් අරගෙන මෛත්‍රී බෝසත්වයෝ සංකස්සේට ගියේ බුදුවසරිය බලන්න. ඒ ගියපු වෙලාවේ ඒ වස්ත්‍ර යුගලයේ මෛත්‍රී බෝසත්වයෝ අපේ බුදුහාමුදුරුවන්ට පූජා කළා. අන්න ඒ වෙලාවේ තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මතක් කළේ මහණෙනි මට මේ වස්ත්‍ර යුගලයකින් පිදූ මේ උත්තමයා අනාගතේ මගෙන් පස්සේ මෙත්තෙය නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා අවසාන නියත විවරණය ලබා දුන්නේ. දැන් උන මතක තියාගන්න. පළවෙනි නියතරණය කවදාද? මීට කල්පලක්ෂ 16කට කලින් කාගෙන්ද මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත්තා. මෛත්‍රී බෝසත්වයෝ. අවසන් නියතරණය ගත්තේ කවදාද? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සංකස්සේට පින්නතුනි වැඩම කරපු වෙලාවේ අම්මට බණ කියලා. මේ මතක තියෙන කරුණු මතක් කරනකොට තමයි මතක් වෙන්නේ. මේක කියන වෙන මොකටවත් නෙවෙයි පින්නතුනි බුදු කෙනෙක් පිළිබඳව බුද්ධාලම්න ප්‍රීතිය ඇති කරගන්න. දැන් මේ වෙනකොට සියලු ගුණ පාරමී සම්පූර්ණ කරලා මෛත්‍රී බෝසත්වයෝ තුසිත කියන දිවි ලෝකෙ වැඩ ඉන්නවා. අනාගතේ මහණෙනි මේ දඹදිව කේතුමතේ නම් රාජධානී බවට පත් වෙනවා. කේතුමතේ රාජධානියේ මිනිස්සු බුදුහාමුදුරු දේශනා කරනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධයේ කිසිවක් සිත් තුළ නැහැ. දිවි ලෝකෙන් බට
දෙව් විමනක්කා කේතුමති රාජධානිය සමානයි. සෞභාග්‍ය සම්පන්න සමයකදී තමයි මෛත්‍රී බෝසත්වයෝ අජිත නමින් උප්පත්ති ලබන්නේ. අපේ බුදුහාඳුර කවුද? සිද්ධාර්ථනේ. මෛත්‍රී බෝසත්වයන්ගේ ගිහි කියන්නේ උපදිනකොට නම තමයි අජිත. එදාට තියෙන හොඳම මාලිගාව මොකද්ද? සුබ්‍රහ්ම කියන පුරোহিত බ්‍රාහ්මණයාගේ මාලිගාව. සල්ලි තියෙන පවුලක විතරයි බුදුරු උපදින්නේ. දුප්පත් පවුලක බුදුරෙක් උපදින්නේ නැහැ. ඒක ධර්මතාවය. මොකද දුප්පත් පවුලකින් පවුලක ඉපදිලා බුද්ධත්වයට පත් වුණත් මිනිස්සු ගණන් ගන්නෑ. එදාට කියන්නේ මොකක්වත් නැති නිසා බුදු වෙන්න ගියා කියලා. එතකොට තියෙන මිනිස්සු යන්නේ නැහැ බුදුහාඳුරු ගාවට. තියෙන තැනකින් ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණාම කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක සැපත් දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? අන්න එතකොට තියෙන මිනිස්සෙක් යනවා නැති මිනිස්සෙක් යනවා. දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන එක නෙවෙයි. දුප්පත් කෙනෙක් කියන්නේ බුදු වෙන්නට ගියත් බුදු වුණත් කවුරුත් ගණන් ගන්නෑ. ඒතකොට මතයක් හැදෙනව ලෝකෙ මොකක්වත් නැති අය තමයි බුදු වෙන්න යන්නේ කියලා. කියන්නේ ඇත්තනේ පින්නතුනේ එච්චර සම්පත්තියක් දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා. ඇයි අපිට බැරි? අනිත් පැත්ත කල්පනා කරනවා. එතකොටනේ. එතකොට හැමදෙනාම බුදුහාඳුරු අනුගමනය කරන්න වීර්යවන්ත වෙනවා. ඒ නිසා මෛත්‍රී බෝසත්වයේ උපදින්න පින්නතුනේ සුබ්‍රහ්ම කියන පුරোহিত බ්‍රාහ්මණයාගේ මාලිගාවේ අජිත නමින් උප්පත්තිය ලැබලා චන්ද්‍රමුඛී කියන මහා පිං ඇති පංච කල්යාණයෙන් හිබි කාන්තාවත් එක්ක තමයි මෛත්‍රී බෝසත්වයේ විවාහ වෙන්නේ. අපේ බුදුහාන්ට කවුද? යශෝදරාවනේ. ඒ යශෝදරාවට උපන් පුතා තමයි රාහුල කුමාරයා. මෛත්‍රී බෝසතන් වහන්සේට දාව චන්ද්‍රමුඛී කියන කාන්තාවට උපන් පුතා තමයි බ්‍රහ්මවර්ධන කියන කුමාරයා. රාහුල කුමාරයා වගේ තමයි. අන්නේ උපන් දවසේ ගිහිගේ කලකිල්ල සතර පෙන්නීමෙන් දැකලා ගිහිගේ කලකිල්ල සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ අපේ බුදුහාමුදුරුවන්ට කිරිපිඩි පූජා කළේ සුජාතාවනේ. නමුත් මෛත්‍රී බෝසතන් වහන්සේට කිරිපිඩි පූජා කරන්නේ තමන්ගෙම ප්‍රතිවතාව චන්ද්‍රමුඛී කියන කාන්තාව විසින් දෙන ලද සකස් කරන ලද ඒ කිරිපිඩු වළඳා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගෙන මිනිස්සුන්ට ධර්මයේ දේශනා කළාට පස්සේ බොහෝ දෙනෙක් මගඵල නිවන් අවබෝධ කරගන්නවා කියලයි දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් ඊට වඩා ලොකු විස්තරයක් තියෙනවා. නමුත් කියන්නට වෙලාව නෙවෙයි. ඉතින් මුලට ගත්තේ මෛත්‍රී බෝසතන් වහන්සේ වන්දනා කරන ගාථාව. මතකයිනේ සමහරව බුදුන් වදලා මෛත්‍රී බුදුහාඳුරන්ටත් පින් දෙනවා. මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බාන ගාමින් දේසේති ධම්මං වාසේති සෝදානි තුසිතම්මි ලෝකේ වන්දා මහං තං වර බෝධිසත්තං. ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ වස්කඩුව පනාපිටිය කළුතර පරණ පාසල් වත්ත පදිංචි අපේ කමල සමරනායක මහත්මයා ඇතුළු පින්වත් දූ දරුවන්. බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ මේ පින්කම බලාපොරොත්තු වන්නේ මිය පරලොවසපත් වුණු ආර් විලියම් මහත්මයා පියාණන් වහන්සේ, විල්මන් පෙරේරා පියාණන් වහන්සේ, සීලින් නෝනා මෑණියන් වහන්සේ ඇතුළු අද ධර්ම ශ්‍රවණයට පැමිණි. ඒ වගේම ලක්පැසි ලෝවයි සෑම දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ සෑම දෙනාගේම නමින් මිය ගිය සිහි කටයුතු සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා චන්දාතිකෝරළ මහත්මනියගේ 92 වන උපන්දිනයේ නිමිත්තෙන් අපේ මෑණියන්ට තව තවත් හොඳට පින්කම් කරගන්න නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. අතිකෝරළ මෑණියන් ටසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සෝසේ පින්කම් කරගන්න අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තිනුක පුතුණුවන්ගේ 9 වන උපන්දිනය, ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සමාධි දියණියට සනුක පුතුණුවන්ගේ
අධ්‍යාපන කටයුතු සඳහාත් ඒ වගේම පැමිණ සිටින සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. එනිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සමාධි දිනියන්ට ඒ වගේම සනුක පුතුණුවන්ට උපන් දිනයේ සිහිපත් කරන තිනුක පුතුණුවන්ට මේ සෑම දෙනාටම හොඳට ඉගෙන කියාගෙන මේ රටට මේ ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට අවශ්‍ය කරන සීල ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. ඒ දරුවෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම උග්ගල්බඩ මල්ලස්නේ රජමහා විහාරයේ දැනට වැඩ සිටින සියලුම සාමින් වහන්සේලාට සසුන් කටයුතු හොඳින් සිද්ධ කරගන්නට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය උන්වහන්සේලාට ලැබේවා. අපේ ස්වාමින් වහන්සේලාටත් සියලු කායික මානසික සුවතාවය ලැබේවා. උන්වහන්සේලාට දිගාසිරි සම්පන්නියම තෙරුවන් සරණින් ලැබේවා 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 කියලා ආශිර්වාද කරමු. අපවත් වේ වදාළ අපේ දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. බෞද්ධ නාලිකාවේ කළුතර සාකාවේ සියලුම සේවක මණ්ඩලයටත් ඒ වගේම ධර්ම දේශනා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා චිරජීවනයේ සැලසේවා. අද මේ රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.